වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමග වනසේක්වා. ලුක්තුමගේ සුදු සුවිශේෂයෙන් පටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. දින ගණනකට පසු මරියතුමේ නැගිට ජුදා කඳුකරයෙහි නුවරකට ඉහුව ගොස් සෙකරියස්ගේ ගෙට ඇතුළු වී එලිසබෙත් හට ආචාර කළාය. එලිසබෙත් මරියතුමගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව මහහඬින් උදම් මනමින් වනිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දීය. ඔබ කුස ඔත් දරු ඵලයද ආශිර්වාද ලද්දේය. මගේ සමිදානන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද? මක්නිසාද ඔබ ආචාර හඳ මා සවන් ගත වූ කෙනෙහිම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිල ගියේය. සමිදානන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේම යයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තයයි කීවාය. විට මරියතුමී මෙසේ උදම් මැනුවාය. මගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි. මගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදම් අනයි. මක්නිසාද එතුමානුසිය දාසියගේ දීනතාව කුළුණු පාවෙන් සලකා වදාළසේක. හැම පරපුරක්ම මෙතැන් සිට භාග්‍යවන්තයයි මට කියනු ඇත. පරාක්‍රම යනු මහ උදෙසා මහත් දේ කළසේක. පරිශුද්ධ යනු යනු එතුමන්ගේ නාමයය. එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ පරපුරෙන් පරපුරට පැතිරේ. සිය බාහුවෙන් එතුමානෝ විකුම්පා උඩඟු උදන් සිතත්තන් විසිරුවා හැර මහා නරපතින් සිය සිහසුන් වලින් පහත හෙලා දීනයන් ඉහළ නංවා උසස් කළසේක. සාගිනිවන් යහපත් දෙයින් සතප්වා ධනවතුන් හිස් අතින් හරවා යැවුසේක. අප පියවරුන් වූ අබ්‍රහම්ට හා එම පරපුරට සදහටම පොරොන්දු දයාව සිහි කරමින් සිය සේවක ඊශ්‍රායල් සෙනග හට පිහිට වූසේක. මරියතුමී එලිසබෙත් සමග තෙමසක් පමණ නැවතී සිට සිය නිවසට පෙරලා ගියාය. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පඩිවන් ප්‍රමාතනි. වැඩිහිටි කවුරු හරි චුට්ටක් එළිය සෙල්ලම් කරන ළමයිව පැත්තකට යවන්න. දෙමළ සදහැවතුන් කාට හරි කියන්න එතන පොඩ්ඩක් කෑ ගහන්න දෙන්න එපා කියලා පූජාවට ඩිස්ටර්බ් වෙන නිසා. පුළුවන් නම් එහා පැත්තට යවන්න නැත්නම් නිශ්ශබ්ද කරන්න කාවරි දෙන්න. සිංහල ඔබ යන්නට එපා. එතන ඉන්න එපා. ඇවිල්ලා පූජාවට එන්න දේශනාවට. මගේ ආදර ප්‍රමාන්තනී දේව මාතාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය. දැන් ස්වර්ගාරෝපණය කියලා කියද්දි මම ආරම්භයේදී ඔබට කිව්ව දේ තමයි පටල ගන්න හොඳ නැති කීප දෙයක් අපි ඉගෙන ගන්න කීප දෙයක්ම තියෙනවා. ඔබට වෙනම කැටගිසම් ක්ලාස් එකක් නැති නිසා දේශනාවෙම තමයි ඔබව අල්ලගන්න වෙන්නේ. මේ ටික කියා දීලා යන්න. දැන් මතක තියාගන්න ඕනේ ස්වර්ගාරෝපණය කියලා කියද්දි රෝහණය සහ සෝරෝපණය අතර වෙනසක් තියෙනවා. ජේසුස් තමයි ස්වර්ගාරෝහණය වුණේ. දේව මාතාවන්ගේ ස්වර්ගාරෝපණයයි වුණේ ස්වර්ගයට ඔසව ගැනීමේ අත්දැකීමක්. ඒතර ස්වර්ගයට ඔසව ගත්තා කියද්දී දැන් ජේසුගේ කාර්යය වෙනස්. අපි කාටත් මගේ ප්‍රේමාන්තේනි අපි කාටත් ස්වර්ගාරෝහණය වෙන්න බෑ. මොකද ජේසුගේ දේ අපිට කරන්න බෑ. මොකද ජේසු නව ආදම් විදියට ඇවිල්ලා ඒ මරණය මරලා ජේසු ඔබට මට දොර ඇරියා. දේවම්මට දොර අරින්න විදියක් නැහැ. තේරුණාද කියන එක? ජේසු තමයි දොර ස්වර්ගයේ දොර ඇරියේ. එතකොට දැන් කාටත් ජේසු උත්ථාන වෙලා ස්වර්ගයේ දොර අරිනකන් කාටත් එතනට යන්න බෑ. උදාහරණයක් විදිහට ආබ්‍රහම්, මෝසස්, එලියා මේ කිසිම කෙනෙකුට ස්වර්ගයට කෙලින් යන්න විදියක් නැහැ. මොකද පාපයත් එක්ක ස්වර්ගය වැහිලා තිබිච්ච නිසා. දැන් එහෙම කියද්දී ඔබ බලාපොරොත්තු වෙන්න එපා මරුණයින් පස්සේ දොරවල් තියෙයි අරගෙන යන්න. එහෙම ස්වර්ගය කියන්නේ ඇඩ්‍රස් එකක් තියෙන තැනක් නෙමෙයි. ඉතින් මමත් හරියටම දන්නේ නැහැ. මොකද මම ගියේ නැහැ නේ තාම. ගියයින් පස්සේ පණිවිඩයක් කියවන්න. දැන් කෙසේ වෙතත් අපි කවුරුත් දන්නේ නැහැ ඉගැන්වීමේ තමයි අපි ඉන්නේ. මොකද එක එක ශුද්ධවන්තයන්ට අනාවරණය කරපු දේවල් එක්ක ඉගෙනගත්ත දේ තමයි ස්වභාවීය ඉගැන්වීම මේක. එතකොට අපි කියන්නේ එකයි ලිම්බෝ කියලා. මොකද්ද?
ගෙම්බෝ නෙමෙයි. ලිම්බෝ කියලා කියන්නේ පාතාලයට. දැන් අපි විශ්වාස ලක්ෂණය කියද්දි කියනවා පාතාලයට බැස. දැන් ඔය කිව්වට දන්නවද මොකක්ද කියලා? පාතාලේ අපි ඉතින් ග්‍රෑන්ඩ් පාස් කියද්දි පාතාලය කියද්දි මතක් වෙන තැන් තියෙනවා නේ. නැද්ද? මේ දවස්වල මරාගෙන යන්නේ අයියලා. නැද්ද? ඉතින් එහෙම අයියලා ඉන්න තැනක් නෙමෙයි පාතාලය කියන්නේ. පාතාලය කියන්නේ මේ ලිම්බෝ කියන එක. ලිම්බෝ කියන්නේ මගේ ප්‍රේමවන්තනි පාතාලය. ඒකේ ඉන්න ගෙම්බෝ නෙමෙයි. ඉතින් පාතාලය කියන්නේ මොකක්ද? ජේසුස් ස්වර්ගයට දොර අරිනකම් හැබැයි ස්වර්ගයට යන්න සුදුසු වෙලා තියෙන අය ජේසුස් ස්වර්ගයට යන්න දොර අරිනකම් යන්න විදියක් නැහැ. ජේසුස් ස්වර්ගයට ඇරියන් පස්සේ ඒ ස්වර්ගයට යන්න සුදුසු අය ඔක්කොම ස්වර්ගයට යනකම් හිටිය තැන තමයි ලිම්බෝ කියලා කියන්නේ. පාතාලය කියලා කියන්නේ. ඒක අපාය නෙමෙයි. අපාය අයට යන්න විදියක් නැහැ. හැබැයි ලිම්බෝ එකේ අය ස්වර්ගයේ දොර වැහිලා තිබිච්ච නිසා බලාගෙන හිටිය අය මගේ ප්‍රේමවන්තනි. එතකොට දේව අම්මා අපි හිතමු දේව අම්මා ජේසුට කලින් මැරුණා කියලා. ජේසුස් අම්මට ස්වර්ගයට යන්න විදියක් නැහැ. මේක පැහැදිලි කරලා තියාගන්න ඕනේ. ඉතින් ස්වර්ගයට අහස් නැගීම ස්වර්ගාරෝපණය කියදී අහස් නැගීම නෙමෙයි ස්වර්ගාරෝහණය නෙමෙයි ස්වර්ගාරෝපණය. මගේ ආදර ප්‍රේමවන්තනි ඊළඟ කාරණාව මතක තියාගන්න ඕනේ. දැන් මේකෙන් කොහෙත්ම අපි කියන්නේ දේව අම්මා මැරුණේ නැහැ කියලා. තේරුණාද කියන එක? දේව අම්මා මැරුණේ නැහැ කියලා. ඒ කියන්නේ ආත්ම ශරීරය පිටින් ගියා. හැබැයි මැරුන්නේ නැහැ කියන එක අපි කවදාවත් කියන්නේ නැහැ. ඒක අපි හරියටම පැහැදිලි නැහැ. මැරෙන්නත් පුළුවන් නෝන. හැබැයි දේව අම්මගේ ටූම්බ් එකක් දේව අම්මා තැම්පත් කරපු තැනක් කියලා තැනක් තියෙනවා. ඉතින් මේක ඇලෙක්සැන්ඩර් කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යගේ කාලේදී විශේෂ ඉල්ලීමක් කරනවා. දැන් මේ දේව අම්මගේ ටූම්බ් එක ඒ ගල්ලෙන අරින්න. එතකොට ඒ සොහොන අරිද්දි එතන තොමස් තුමත් හිටියා කියලා කියනවා. එතකොට ගිහිල්ලා අරිද්දි එතන ඇටකටුවත් කිසිම දෙයක් එතන බොඩි එකක් තිබිච්ච සේයාවක්වත් තිබුණේ නැහැ. මේ කාරණා නිසා සහ දැන් ඊට පස්සේ ඔබ දේශනාවේදී අහන්න එන දේවල් එක්ක මගේ ප්‍රේමවන්තනි අපි විශ්වාස කරනවා අපි අයිති කරගත්ත අපි දෙවන පියුස් පාපවහන්සේ තමයි මේක ස්ථීර වශයෙන්ම දේව අම්මව ස්වර්ගාරෝපණය එක පැහැදිලි අනිවාර්ය අනුස්මරණයක් විදිහට පත් කරේ. ඒකට හේතුවක් තියෙනවා. දැන් ජීවම්මගේ අනුවාද මේ ස්වර්ගාරෝපණය අයිති කර ගන්න මගේ ප්‍රේමවන්තනි ඒ සභාව කතෝලික සභාව විතරයි මේක සමරන්නේ අනිත් මූලධර්මවාදී සභාවල මේක නැහැ මොකද ඒගොල්ලන්ට තියෙන්නේ බයිබලය විතරයි දැන් කෙනෙක් ඔබගෙන් ඇහුවොත් එහෙම අනේ මහ ලොකුවට දේව මෑණියෝ ස්වර්ගාරෝපණය පෙන්නනවා කොහලෝ බයිබලය කියලා ඔබ කොඳු කඩාගෙන බයිබලේ පෙරලන්න යන්න එපා මොකද බයිබලේ එහෙම එකක් නැහැ හොඳට මතක තියාගන්න හැබැයි කතෝලික ඔබට මට මගේ ආදර ප්‍රේමවන්තනි බයිබලයේ පදනමක් තියෙනවා. අපි සම්පූර්ණයෙන්ම සෝලා ස්ක්‍රිප්චූරා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම බයිබලයේ විතරක් නෙමෙයි ඔබට මට තියෙන්නේ. බයිබලය එක්කම සම්ප්‍රදායක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඇත්තටම අද මට ගොඩාක් සන්තෝෂ දවසක් මගේ ප්‍රේමවන්තනි. මේ ණය මංගල්‍යයකට ග්‍රෑන්ඩ් පාස් මෙච්චර පල්ලිය පිරිච්ච එකම දවස අද. තේරුණාද කියන? ඇත්තටම සන්තෝෂයි මේ වපුරලා දැන් මෙච්චර මම නම් මම දැන් පරණ අය ඇතිනේ මෙච්චර නම් ඉරිද පූජාවකට වගේ සෙනගක් ග්‍රෑන්ඩ් පාස් වල කවදාවත් මම දැකලා නැහැ ණය මංගල්‍යයකට ඒ කියන්නේ එහෙම තත්ත්වයක් තිබුණා නමුත් අද ඔබ මේ ඇවිල්ලා තියෙන විදිය හරි ලස්සන දෙයක් හරි ලස්සන තැනක් ඉතින් එතනදී දැන් මේ තැනදී මගේ ආදර ප්‍රේමවන්තනි දැන් ඔබට මට බයිබලයේ විතරක් නෙමෙයි තියෙන්නේ දැන් මේක ඔබ අයිති කරගන්න ඕනේ. බයිබලය තියෙද්දි දැන් මේ බයිබලය කියන අපි කියන්නේ බිබ්ලොස් කියන්නේ මේ පොත්වල එකතුවක් තියෙන්නේ. පොත් 73ක් තියෙනවා. ඉතින් මේ බයිබලය ජේසුත් මේ බයිබලය කියවුවද? ජේසුටත් තිබුණාද බයිබලයක්? මේ මගේ බයිබලය වගේ තේරුණාද කියන එක? මේව නැහැ. බයිබලයේ පස්සේ තමයි කෑලි ස්ක්‍රෝල්ස් විදියට ලියවිච්ච මේ බයිබලය කතෝලික සභාව මේක 73ක් විදියට පොත් සංක්ෂිප්ත කරලා බයිබලය තියෙනවා. එතකොට බයිබලය දැන් අද මූලධර්මවාදී සභාවල තියෙන බයිබලය විතරයි. හැබැයි මෙහෙම බයිබලයක් මුලින් තිබුණේ නැහැ. ඒක පස්සේ ආවේ. එතකොට දැන් නව ගිවිසුමේ තියෙන පුරාණ ගිවිසුමේ තිබ්බයි කියමුකෝ පොත් ස්ක්‍රෝල්ස් විදියට පුස්කොළ විදියට.
දැන් නවගිවිසුමේදී මගේ ප්‍රමාන්තනේ නවගිවිසුමේ පොතක් විදියට මුකුත් නැහනේ. ඒ කියන්නේ ජේසු ඉපදිච්ච ගමන්ම දේවම්මා ජුසේතුමාට මේ ජුසේ ගේන්න පෑනක් ඔන්න දැන් බෙත්ලෙහෙම ඉපදෙනවා. ඔන්න අද ඉන්දේරු ආවා. ඔන්න රජතුන් ආවා කියලා දේවම්මා ඉඳගෙන ලිව්වේ නැහැ. ඒක බොහෝ මෑතක පස්සේ කාලයක ලියවන්නේ ජේසුගේ උත්ථානයෙන් පස්සේ තමයි ඔක්කොම. ඒ ගැන හිතන්නේ. ඉතින් මුලින්ම ඔක්කොම ලියන්න ඕන උනේ නෑ ලියන්න ඕන උනේ නෑ ලියන වෙනුවට ඒගොල්ලෝ ඔක්කොම දේශනා කරා. ජේසුගේ උපත ගැන කතා කරා දේශනා කරා. මොකද ඒ වෙනකොට පුංචි සංඝයක් තිබුණේ. ඉතින් මුලින්ම මගේ ප්‍රමාන්තෙනි තෙසලෝනි වරණින්ට ලියන ලිපිය තමයි මුලින්ම ලියන්නේ පාවුලතුමා වෙන තැනක එපීසවල ඉඳන් තෙසලෝනික සංඝය හදලා එතනට ලිපියක් විදියට ලියන නවගිවිසුමේ මුල්ම දේ තෙසලෝනික වරුන්ගේ ලිපිය. දැන් තේරුණාද මම කියන එක? එතකොට පුරාණ ගිවිසුම තේරුණත් නැහැ වගේ නේ මන් දන්නේ. නැද්ද? පුරාණ නවගිවිසුමේ බයිබලයක් විදියට නවගිවිසුමේ පොත් තිබුණ නැහැ. මුලින්ම තෙසලෝනි වරුන්ගේ ලිපිය ලියුනේ. ඒක ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 53 විතර. ජේසු මැරුණේ. ක්‍රිස්තු වර්ෂ කීයද? ජේසු මැරුණේ 33. එතකොට ජේසු මැරිලා 33 ඉඳන් 53 වෙනකන් නවගිවිසුමේ කිසිම දෙයක් ලියවිලා නැහැ. එතකොට මොකද්ද තිබුණේ? ඒගොල්ලෝ පූජා තිබ්බේවා සක්‍රමෙන්තු කරපුවා බෞතිස්මය කරපුවා කොහෙද තිබුණේ? ඒවා කොහෙවත් ලියවිලා තිබුණේ නැහැ. හැබැයි එහෙම උනායි කියලා ඒක උන් නැද්ද? දැන් අද අපේ කමියුනිටි කිචන් එක තියෙනවා. හරිද? ග්‍රෑන්ඩ්පාස් මේකේ සටහන් වෙලා තියෙනවද? කොහේ හරි වාර්තාවක කමියුනිටි කිචන් එක ගැන සටහන් වෙලා තියෙනවද? ලියලා තියෙනවද? නැහැ. ඒක පස්සේ දවසක වුණනම් ලියවෙන්න පුළුවන්. අනේ කරුණා කරලා ලියන්න. කුමාරි ප්‍රාද කාලේ ඉන්න කාලේ 2000 කට කන්න දුන්නා කියලා නේද? එහෙම ලියලා තියාගන්න. අර ගන්න එහෙම එකක් හරි මතක තියාගන්න. කෙසේ වෙතත් එහෙම ලියවිලා නැහැ. එහෙම ලියන්න ඕනේ නැහැ. මොකද ඉරිදා මම දේශනා කරනවා. ඔබ ඇවිල්ලා ඒකට උදව් කරනවා. ඒක මේ පොත් ලියලා සටහන් කරන්න ඕන එකක් නෙමෙයි. ඒ වගේ තමයි මුලින්ම බයිබලයේ වෙච්ච දේවල් ලියවුන් නැහැ කියන එක අදහස් කරන්නේ නැහැ. උන් නැහැ කියලා. වෙච්ච දේ තමයි පස්සේ ලියවෙන්නේ. එතකොට මේ වෙච්ච දෙයට අපි කියනවා සම්ප්‍රදාය කියලා, ට්‍රැඩිෂන් කියලා. ට්‍රැඩිෂන් එකයි සම්ප්‍රදාය සහ දේව වචනය කියන දෙකම අපිට තියෙනවා කතෝලිකයන්ට මගේ ප්‍රමාන්තනේ. ඒකයි ජෝන්තුමාගේ සුවිශේෂයේ අවසානයේ කතා කරලා කියන්නේ ජෝන්තුමාගේ 21 වෙනි පරිච්ඡේදයේ මේ ආදර ප්‍රමාන්තනේ ජේසුගේ ජීවිතේ ලියවෙච්ච දේ. එතකොට 25 වෙනි වගන්තිය බලන්න. ජේසුස් වහන්සේ කළ දමත් බොහෝ දේ ඇත. ඒවා එකින් එක ලිව්වොත් ලියවෙන ඒ පොත්වලට මුළු ලෝකය වුවත් ඉඩ මදියයි සිතමි. ඒක ලිව්වනම් මුළු ලෝකයත් ඉඩ මදි වෙයි වෙච්ච ඔක්කොම දේ ලියන්න. ලියවිච්ච නැති දේවල් තව ගොඩාක් වුණා මගේ ප්‍රමාන්තනේ. ඉතින් ඒ සම්ප්‍රදායත් එක්කයි අපි ගනුදෙනු කරන්නේ. හැබැයි මූලධර්මවාදී සභාවලට ඒ සම්ප්‍රදායක් නැහැ. ඒ නිසා දේව අම්මා බයිබලයේ තියෙන වචන අරගෙන ඒකත් විකෘති කරලා දේව අම්මව විකෘති කරන ගැන්වීමක් තියෙන්නේ. එනිසා තමයි මේක යකාගේ සැලැස්මක්. තනිකර යකාගේ සැලැස්මක්. සාතන්ගේ ටාගට් එකක්. උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ ස්ත්‍රිය ගැන කතා කරනවා. ස්ත්‍රිය තගේ ස්ත්‍රිය අතර තගේ වංශය සහ ඇගේ වංශය අතර බද්ධ වෛරය තබන්නෙමි. මේ ස්ත්‍රිය කවුද? ඒ වෙනකොට ඒව කුරුටු ගෑවිලා ඉවරයි. ඒව පව් කරලා ඉවරයි. එතකොට තගේ වංශය සහ ඇගේ වංශය කියන මේ ස්ත්‍රිය මගේ ප්‍රමාන්තනේ. ජෝම්තුමා හරි ලස්සනට කතා කරනවා. ජෝම්තුමාගේ දෙවනි පරිච්ඡේදයේ ජේසුගේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරද්දී ඒ ජේසුට කියද්දි මිදිරස අඩුයි කියලා ජෝම් දෙවනි පරිච්ඡේදයේ මගේ ප්‍රමාන්තනේ. උන්වහන්සේ කතා කොට ස්ත්‍රිය ඔබත් මාත් මේ ගැන කරදර වන්නේ කුමකටද? ඒ කියන්නේ මේ ස්ත්‍රිය කියන වචනය මගේ ආදර ප්‍රමාන්තනේ හරියටම පාවිච්චි කරේ දෙවියන් වහන්සේ ඒවට කතා කරපු වචනය. දේවම්ම තමයි නව ස්ත්‍රිය. අර තගේ වංශය සහ ඇගේ වංශය අතර බද්ධ වෛරය ඇති වෙනවා කියන්නේ ඒවගේ නෙමෙයි. දේව අම්මා. යකාගේ මේන් ටාගට් එක අම්මා. යකාගේ මේන් ටාගට් එක අම්මා. මගේ ආදර ප්‍රමාන්තනේ ඔබ මගේ පවුල
ඔබ මගේ දරුව වගේ අධ්‍යාත්මිකව මට මගේ ස්ට්‍රගල් එක කියන එකේ ප්‍රශ්නයක් නැහැ. මට පැහැදිලි සාතන් ඩිරෙක්ට් ඇටැක් කරන දවසක් තමයි. මම එක බලද්දී සාතන් බරපතල විදිහට ගහනවා මට. දේවම්මගේ මංගල්‍යයට කලින් දවසේ. දේවම්මගේ මංගල්‍යයක් තියෙද්දී සාතන් මට පුදුම විදිහට ගහනවා. ප්‍රතේරනවා එක හැංගීම් වෙනවා, කලකිරීම වෙනවා, ඔර සංඛ්‍යා ගන්න බැරි වෙනවා. මේක ඇම්බරෙන අත්දැකීමක්. ඇම්බරෙන අත්දැකීමක්. අද මන් දවසම හිටියේ මගේ කාමරේ දොර වහගෙන. යාඥාවෙන් ගත කරේ. ජේසු ඉස්සරහා, සප්‍රසාද වහන්සේ ඉස්සරහා ගැඹුරින් මම හිටියේ. මට ඒක හොඳටම පැහැදිලි දෙයක්. මොකද තගේ වංශය සහ ඇගේ වංශය අතර බද්ධ වෛරයක්. උට ප්‍රධාන ටාගට් එක අම්මා. මොකද අම්මත් එක්ක ඉද්දී අම්මා මිදිරස අඩු වෙච්ච ගමන්ම මගේ ප්‍රේමාන්තෙනි මිදිරස අඩු වෙච්ච ගමන්ම අම්මා අඳුරගන්නේ කවුරුත් නෙමේ. යකා ඒ අඩුවත් එක්ක ජේසුට බඩගිනි දැනිච්චාම මතයතුමාගේ දෙවනි පරිච්ඡේදය 4 වෙනි පරිච්ඡේදයේ දෙවනි වගන්තියේ දින 40ක් රාත්‍රී 40ක් උන්වහන්සේ කුසගිනිවයින් පසු උන්වහන්සේට සාගිනි ඇතිවිය. එවිට පරීක්ෂාකාරයා මොකද අපේ බඩගින්නේදී අඩු වෙදි තමයි වෙන්නේ. එන කපටි විදියට වෙන්නේ. දැන් මෙතන විවාහ මංගල්‍යයේ මිදිරස අඩුවේ කියන එකේදී තමයි යකා ගහන්නේ. යකාට ලේසි ඔබගේ බඩගින්නේදී අර බඩගිනි මාළුවනේ අම්ම කන්නේ. ඒ වගේ ඔබගේ අවශ්‍යතාවයේ පෞල් ජීවිතයේ බිරිඳගේ අඩුවකදී, ස්වාමිපුරුෂගේ අඩුවකදී, ආර්ථික අහේනියකදී මෙතන යකා පෙන්නන දේත් එක්ක ඔබ රවට්ටන්න ලේසි. එනිසයි මගේ ආදරේ මන්තනේ අම්මා ටක්කාලා ඒක අඳුරගෙන අම්මා දෙවියන් වහන්සේ නෙමෙයි, 4 වෙනි තැනැත්තිය නෙමෙයි, ශුද්ධ ත්‍රිත්වයේ 4ක් ඉන්න බෑනේ. ඒ නිසා අපි අම්මා සමහර වෙලාවට මගේ ආදර ප්‍රේමාන්තනේ දේව අම්මා එක්ක ගනුදෙනුව හරි සරලයි, ලස්සනයි. සභාවේ හරි ලස්සනයි. හැබැයි මතක තියාගන්න, ඒ කියන්නේ කවදාවත් අපි දේව අම්මගේ සුරවම අරගෙන ඔබව ආශිර්වාද කරා. දැන් අද අවසානයේ ආශිර්වාද කරනවානේ. දැන් දේව මාතාවන්ගේ සුරවම අරගෙන ඔබව ආශිර්වාද කරද්දී සප්‍රසාද වහන්සේගෙන් ආශිර්වාද කරනවා වගේ නන් නෙමෙයි. අපි කවුරුත් දන ගහන්නේ නැහැ එතනට. කවුරුත් දන ගහන්නේ නැහැ. තේරුණාද කියන එක? අපි දේව අම්මට දුම් අල්ලද්දී, ඉන්සෙන්ස් කරද්දී සප්‍රසාද වහන්සේට ඉන්සෙන්ස් කරනවා විදියට කරන්නේ නැහැ. හදිසිය මගේ මේ අතින් මේ සුරවම වැටුනොත් එහෙම ඒ කියන්නේ දේවම්ම කුඩු වුණා කියන කන්න මේ කියන්නේ. තේරුණාද කියන්නේ? ඒ වගේ අර ට්‍රැක් පන්න ගන්න එපා. අපි දේවම්මට ගොඩාක් ආදරෙයි. දේවම්මට අපි දේවත්වයෙන් සලකන්නේ නැහැ. කවදාවත් නැහැ. ශුද්ධ ත්‍රිත්වයට සම්බන්ධ තැනැත්තියක් නෙමෙයි. ඒතර දේවම්මට බෑ උත්තර දෙන්න. දැන් කානානුවර එහෙනම් කියන්න එපා. පුතා එන්න ගල් භාජන පුරවන්. හරි. ඔන්න අපි යන්න පුතා ආශිර්වාද. නෑ ඒවා අම්මා කරන්නේ නෑ. අම්මා ජේසුට කියා මොකද්ද කියන්නේ? ජේසුට කියනවා පුතේ මිදිරස අඩු වෙලා. යකාට කටහොට දාන්න ඉස්සෙල්ලා දේවම්ම මැදිහත් වෙනවා. මගේ ආදර ප්‍රේමවන්තනි ගිය සතියේ ගිය මාසේ පියතුමෙක් ලීව් කරා. පොඩි ස්වාමි කෙනෙක්. කාන්තාවක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන එයා සභාව දාලා ගියා. විවාහ වෙලා ගියා. මට කතා කරන්න හම්බුන්නේ නැහැ. මට කතා කරන්න හම්බුණා නම් මට දැනගත්තා යන්න යනවා කියලා. නමුත් මට කතා කරන්න අවසරයක් තිබුණේ නැහැ. මම දන්නවා යකා මුලින්ම ගහලා තියෙන්නේ මෙතනට. පූජක ජීවිතයේ ආයුධය මේක. මගේ අපේ ජීවිතවලට යකා එහෙම ඇටැක් කරනවා නම් ඔබගේ පෞල් ජීවිතය ඇටැක් කරන්නේ මෙතනට. හොඳට මතක තියාගන්න. පෞලේ ජපමාලය ඇගේ වංශය සහ තගේ වංශය අතර බද්ධ වෛරයක්, සාතන් එක්ක බද්ධ වෛරයක්. මගේ ආදර ප්‍රේමවන්තයනි, ඒ නිසා තමයි අපිට මේ කෑග ගහ කියන්නේ ජපමාලය නම් අතරින්න එපා. මොන අරගලය මොන ප්‍රශ්නය තිබුණත් ඕක කියන්න පුළුවන්. ඕක කියන්න මූඩ් ඕනේ නැහැ. කොන්සන්ට්‍රේෂන් ඕනේ නැහැ. ඔබට අවදාන නිකන් මලකඳක් වගේ කියන්න. පවුල එකතු වෙලා මරා ගන්න හරි ඒ ඔක්කොම එකතු වෙලා ඉඳගෙන ජපමාලය කියන්න ඕනේ. පවුලක් නම් ජපමාලය කියන්න ඕනේ, වෙන විදියක් නැහැ. මගේ ආදර ප්‍රේමන්තනේ, ඒ නිසා
දේව අම්මව අපි අයිති කරගන්නේ සම්ප්‍රදායත් එක්ක. බයිබලයේ පදනම් නිකන් අහසින් කතා කරමු කතන්දර නෙමෙයි. බයිබලයේ අස්සේ හරියට ස්ටඩි කරද්දී දේව අම්මා කවුද කියන එක අපිට පේනවා. මෑතට පෙමන්තෙනි ස්වර්ගාරෝපණ මංගල්‍ය ණය මංගල්‍යයක් වෙනවා වගේම තව සභාවේ ප්‍රධාන අභිධර්ම 3ක් තියෙනවා දේව අම්මා ගැන. ස්වර්ගාරෝපණය එක ගැන්වීමක්. අනිත් එක නිර්මල පිළිසිඳීම. ඇය නිර්මල පිරිසුදේ. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම කෙනෙක්වත් ජම්ම පාපය නැතුව ඉපදුනේ නැහැ. හැම කෙනෙක්ම ජම්ම පාපයත් එක්ක ඉපදුනේ. ආදම් මේව ජම්ම පාපයක් තිබුණේ නැහැ. ආදම් මේව ගැන ජම්ම පාපෙන්නේ. ආදම් මේවට ජම්ම පාපයක් තිබුණේ නැහැ. ජේසු කොහොමද ජම්ම පාපයක් නැහැ. ජේසු ජම්ම පාපය නැති කරන්න ආව කෙනානේ. හැබැයි තේවම්මට ජම්ම පාපයක් නැහැ. නව ආදම් නව ඒව දේව අම්ම නම් ජේසු නම් ඒගොල්ලන්ට ජම්ම පාපයක් තියෙන්න බෑ. එතකොට දේව අම්මා අපි සභාවේ ඉගැන්වීමක් තමයි ජම්ම දෝෂයෙන් නිර්දෝෂව immaculate conception. මයාදර පෙමන්තෙනි ඒ ජම්ම පාපය නැතිව ඉපදුනා කියන එක ඊළඟ කාරණාව. ඇය නිකන් සුපර්මෑන් කෙනෙක්, සුපර් ලේඩි කෙනෙක්. දැන් ජම්ම පාපය නැහැ. ඒ කියන්නේ යකාට අත තියන්නවත් බෑ. ඒ කියන්නේ ලං වෙන්නවත් බෑ. අවුරා එකක් වෙනවා සිංගාලා. ඒ කියන්නේ කිසිම ටෙම්ප්ටේෂන් එකක් නැහැ. කිසිම හැඟීමක් නැහැ. ජම්ම පාපයෙන් ඉවරයි. නෑ. ජම්ම පාපයේ වගේම තමයි ඔබව පොඩි එකාව අන්න අර එහා පැත්තට ගිහිල්ලා ආසිරිපෑන් වක් කරලා පියාණන්ගේද පුත්‍රයන් ශුද්ධාත්ම නාමයෙන් මම බෞතිස්ම ස්ථාපනය කියලා පොඩි එකා මරලතන දිලා අඬනවා. තේරෙනවද කියන එක? ඊට පස්සේ පොඩි එකාගේ ජම්ම පාපේ නැහැ. ඒ දැන් පව් කරන්නේ නැතුව ඉන්නකෝ. අපේ ජම්ම පාපේ නැහැ. ජම්මෙට වඩා පුරුද්ද ලෝකේ නේ. ඒකනේ වැඩේ. තේරෙනවද කියන එක? ජම්ම පාපේ නැති වුණා කියලා පව් කරන ටෙන්ඩන්සි යන්නේ නැහැ. පව් කරනවා හෝල්සේල් එකේ කරන්නේ. දේවම්මටත් ඕනනම් පව් කරන්න තිබුණා. දේවම්මත් අතිශයින් කැළඹුණා. දෙවනස්ගේ කැඳවීම ආවම ඇය බැලුවා ස්වාමිනී අතිශයින් කැළඹුණ වගේ ආචාර්යයක්ද මේ? ඒ කියන්නේ දෙවමන කිසි ප්‍රශ්නයක් නැතුව නිකන් අම්මා එහෙම එකක් නැහැ. ඒ ස්ට්‍රගල් එක ඒ විදිහටම තිබුණා. මගේ ආදර පෙම්වන්තනි ඇයි ජම්ම පාපේ නිර්දෝෂව ඉපදුණා. ඊට පස්සේ මොකක්ද? ඇයගේ කන්‍යාභාවය. මේක සභාවේ ගැන්වීමක්. ඒ කියන්නේ ජේසුව මේ ලෝකෙට ප්‍රසූත කරයින් පස්සේ නිර්මල කන්‍යා මරතාවන් කන්‍යාවක් වෙච්ච එකම අම්මා ඇයයි. මම ආදර ප්‍රමාන්තේනි සේනාකුලුවේ බිත්ති අස්සෙන් ජේසු ආවනම් ඇගේ කන්‍යාභාවය නැති වෙන්නේ නැති විදියට ස්වාමීන් වහන්සේට මේ ලෝකෙට එන්න බැරිද? ඒ කන්‍යාභාවය කියද්දී ඒක ශාරීරික කන්‍යාභාවය වගේම ඊටත් වඩා ආධ්‍යාත්මික කන්‍යාභාවයක්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් වෙන් වෙච්ච අය කිසිම කෙනෙක් විදියකට කිසි කෙනෙක්ට අයිති වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ වෙනුවෙන්ම වෙන් වෙච්ච අය. මගේ ආදර ප්‍රේමවන්තනි දැන් මම මේ කියාගෙන යන්නේ ඇය බයිබලය තුල ඇය කොහොමද ක්‍රියා කරන්නේ? දැන් පුරාණ ආදම් ජේසු වෙද්දී ඇය නව ආදම් ජේසු වෙද්දී ඇය නව ඒව. ඒ වගේම නව මෝසස් ජේසු. ඒ කියන්නේ මෝසස් කියන්නේ රතු මුහුදෙන් එතර කරපු කෙනා, ඔබම පාපයෙන් එතර කරන කෙනා ජේසු. මෝසස් එක්ක සම්බන්ධ වෙච්ච දේ මොකක්ද? ගිවිසුම් කරඬුව. ඇය තමයි ටැබර්නකල් එක. පුරාණයේ ගිවිසුම් කරඬුව තමයි නව ගිවිසුමේ ඇය ගිවිසුම් කරඬුව වෙන්නේ මගේ ප්‍රමාන්තෙනි. ඒක හරි ලස්සනට අද කියවීම කියවද්දි තේරෙනවා. දැන් ගිවිසුම් කරඬුවේ මොනවද තිබුණේ? හොඳ ස්මක් ගන්න. පාත් දාන්න. මේක හොඳට ඉගෙන ගන්න. ආයිත් මතක තියාගන්න. පන්තිය වගේ නෙමෙයි නේද? ගිවිසුම් කරඬුවේ ප්‍රධාන දේවල් 3ක් තිබුණා. ගිවිසුම් කරඬුව ඔබ දැකලා ඇති දත්තරම් පෙට්ටියක් වගේ අර පාලු කරේ අරගෙන යන්නේ. ඉතින් ඒකේ තිබිච්ච දේ තමයි ගිවිසුම් කරඬුවෙන් සංකේතවත් වෙන්නේ ජෙහෝවා ශම්මා. ඒ කියන්නේ මොකක්ද? දෙවියන් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම. ජෙහෝවා ශම්මා කියන්නේ අපි ඒකට. ඒකේ තියෙනවා ආරොන්ගේ සැරෑටිය. කියන්න බලන්න. කෑ ගහලා කියන්න. මොකක්ද අනේ එයාගේ බස්තමක් ඒකට දාලා එයාගේ බස්තම මොකද? ආරොන්ගේ පෙළපත තමයි පූජක පෙළපත. ඒතර ගිවිසුම් කරඬුවට අත තියන්න පුළුවන් පූජකයන්ට විතරයි. වෙන කාටවත් තියන්න බෑ මැරලා වැටෙනවා. එතකොට මම ආදරේ මන්තනේ ආරොන්ගේ සැරෑටිය ඊට පස්සේ තිබුණා මන්නා. මොනවද? මන්නා කියන්නේ මොකද්ද?
ස්වර්ගයෙන් වැටිච්ච කෑම. දෙවනසි කෑම දුන්නු මන්න ටිකක් තිබුණා. ඊළඟට මෝසස්ගේ ගල්පුවරු 2. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය. ඒතර දාති 3ක් තිබුණා. ආරොන්ගේ සැරෑටිය, ගල්පුවරු දසපනත සහ මන්නා. මේක තමයි මේ පෙට්ටියේ තිබුණේ ගිවිසුම් කරඬුවේ. දැන් ඒක මගේ ආදර ප්‍රමන්තනේ එයාලා යුද්ධයක් කරන්න යද්දි අරගෙන යනවා දෙවියන් වහන්සේගේ කියන්නේ සම්මුඛ මණ්ඩපය කියලා කූඩාරමක් තියෙනවා. ඒ කූඩාරමේ අරගෙන යනවා. ඒක ගිවිසුම් කරඬුව ඒගොල්ලොත් එක තියෙනවා කියන්නේ. ඉතින් ආයි ගොඩම තමයි දෙවියන් වහන්සේලාත් එක්ක ඉන්නවා කියන එක. ඉතින් විප්‍රවාසයක් වෙච්ච ගමන්ම මේ ගිවිසුම් කරඬුව උතුර ගන්නවා. නැති වෙනවා. දේව අභිමුඛය නැති වෙනවා. දැන් දාවීද් යුද්ධ කරන තැනදී යුද්ධ කරන්න ඕන තැන දාවීද් බෙත්ෂෙබත් එක පව් කරන්නේ ගිවිසුම් කරඬුවෙන් ඈතයි. දෙවියන් වහන්සේගේ සම්මුඛ මණ්ඩපයෙන් ඈතයි. මහාන්තර බෙමන්තනේ එතකොට ඒ ගිවිසුම් කරඬුව බැබිලෝනියා විප්‍රවාසයේදී තේරුණාද? බැබිලෝනියා විප්‍රවාසයේදී නැති වෙනවා. අදටත් ඒක නැහැ. කොහෙද කියලා දන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ ජුදා ජාතිකයන්ට අදටත් ලොකු ප්‍රශ්නයක්. ඒක තාම ඒගොල්ලන්ගේ ලොකු අවුලක්. ඒක නැති වෙච්ච තැනක්. ඔන්න බලන්න ඒක ඇය නව ගිවිසුම් කරඬුව වෙන්නේ කොහොමද කියලා අද එලිදරව් පොතේ කතා කරලා කියනවා. බලන්න 19 වෙනි වගන්තිය. එවිට ස්වර්ගයේ තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේ. දැන් ඔන්න ජෝම්තුමා දර්ශනය දකිනවා මාලිගාව විවෘත කරන ලැබෙන දර්ශනය දකින්නේ. උන්වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුල පෙනුනේය. දැන් ඔන්න ගිවිසුම් කරඬුව පේනවා මාලිගාව ඇතුලේ. එවිට විදුලි කැටීම්ද ශබ්ද ගිගුරුම්ද කම්පාවක්ද මහා ගල් වර්ෂාවක්ද වේ. කෙනේ දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ඒ සීනයි කන්ද මුදුනේ ගල්පොරු දෙක දෙද්දී ඒ වැඩ සිටීම ආදර ප්‍රමාන්තනේ එච්චර දෙදරන දෙයක් බා ගරු ගාම්භීර අත්දැකීමක්. ඊට පස්සේ මොකද වෙන්නේ එකපාර තවද ආහසේ පුදුම දර්ශනයක් විය. එනම් සූර්යයා පැලඳගෙන පාදයට සුවඳ සඳ මඩලද හිස මත තාරකා 12කින් යුත් කිරුලක් ඇති ස්ත්‍රියකි. ගිවිසුම් කරඬුව නැති වෙලා මෙන්න ස්ත්‍රියක් එනවා. මම යාදර බිමන්තනේ දේව අම්මගේ කුස තුල තිබුණේ ආරොන්ගේ සැරෑටිය නෙමෙයි. පූජක වංශය කියන්නේ ජේසුවම දරාගත්ත. ඊට පස්සේ දේව අම්මගේ කුස තුල තිබුණේ දෙවියන් වහන්සේ ලියපු ගල්පුවරු නෙමෙයි. දෙවියන් වහන්සේගේම වචනය. ජේසු කියන්නේ වචනය මාංශගත වෙච්ච ස්වාමින් වහන්සේ. දේවම්මගේ කුස තුළ තිබුණේ මන්නා නෙමෙයි ජීවනදායක භෝජනය. ඇය තමයි ගිවිසුම් කරඬුව. මෙතන කතා කරන්නේ අර දර්ශනයේ ගිවිසුම් කරඬුව නැති වෙලා මෙන්න ස්ත්‍රියක් එනවා. පුතෙක්ව දරාගත්ත. ඇය ගිවිසුම් කරඬුව. ඒතර පුරාණයේ ජේසු මෝසස් වෙද්දී ඇය තමයි ගිවිසුම් කරඬුව වෙන්නේ. මගේ ආදර ප්‍රේමන්තනි ඇයගේ ජීවිතය ජේසුව දරාගෙන අපි දකින්න එකයි අද එලිසබෙත්තුමීව බැහැ දකින්නට යන්නේ. අද එලිසබෙතුම බැහැ දකින්නට යද්දී ඇය යන්නේ ජේසුව අරගෙන හරියට ගිවිසුම් කරඬුව වගේ. ඒක තව ලස්සන සම්බන්ධයක් තියෙනවා. ඇය ජෙරුසලම නාසරත් වල ඉඳන් මම ආදර ප්‍රේමන්තනි එලිසබෙතින අයින් කරීම් කියන තැන එලිසබෙතුම බැහැ දකින්නට යන්නේ. ඒක ජෙරුසලමට ළඟයි. මොකද එලිසබෙත්ගේ හස්බන්ඩ් සකරියස් නිසා සකරියස් ඇවිල්ලා පූජකයෙක් නිසා දේව මාලිගාවට ළඟ ඉන්න ඕනේ පූජා ඔප්පු කරන්න යන්න. ඒතර නාසරත් වල ඉඳන් එතනට යනවා වගේ තමයි දාවිද් ගිවිසුම් කරඬුව මගේ ප්‍රමාන්තනේ අරගෙන ජෙරුසලමට ගියේ. මොකද ජෙරුසලම තමයි දාවිද් හදන්නේ. මාලිගාව හදන්නේ පස්සේ. ඒක මාලිගාව හදන්නේ සලමොන්. ජෙරුසලම ප්‍රධාන නගරය කරන්නේ දාවිද්. දාවිද් තෝඩ වෙනවා ගිවිසුම් කරඬුව අරගෙන එන්න. හරියට දේවම්මා ඒ ගිවිසුම් කරඬුව වෙලා එලිසබෙත්ව බැහැ දකින්නට යනවා වගේ. මම ආදර ප්‍රේමන්තනේ එලිසබෙත් ඔබට මතක නම් ඒ දාවිද් අරගෙන යන තැන එතන ගිවිසුම් කරඬුව කඩාගෙන වැටෙද්දී අත තියෙන කෙනා මැරිලා වැටෙද්දී දාවිද් ඊට පස්සේ ඇඳි වත විතර ඇඳගෙන යත ඒ කියන්නේ පුංචි සාලුවක් ඇඳගෙන නටනට යනවා ගිවිසුම් කරඬුව ඉස්සරහා. එහෙම තමයි අරගෙන යන්නේ ජෙරුසලමට. දැන් මෙතන බලන්න ජේසුව දරාගත්ත අම්මා එද්දී එලිසබෙත්ගේ ගෙදර ශ්‍රාවක ජෝම්තුමා ප්‍රීතියෙන් ඉපිලෙනවා හරියට දාවිද් නැටුවා වගේ ගිවිසුම් කරඬුව ඉස්සරහා. ශ්‍රාවක ජෝම්තුමා නටනවා ගිවිසුම් කරඬුව ඉස්සරහා. දේව අම්මා ඉස්සරහා. මගේ ආදර ප්‍රේමන්තනේ බයිබලය තුල
දේව අම්මාගේ කාර්යයක් තියෙනවා. ඒක අතිශයින් ගැඹුරු කාර්යයක්. ඒකයි ඇයට විතරමයි බයිබලේ කතා කරලා කියන්නේ වරත් ප්‍රසාදයෙන් පූර්ණ තැනැත්තිය. Mary full of grace. මේ බයිබලයේ ඇයට කතා කරන තැන අද උන්වහන්සේ ලුක 1:45 කතා කරලා කියන එලිසබෙත්තුමි ස්වාමින් වහන්සේගේ නාමයෙන් දුන්නා වූ පොරොන්දුව ඉෂ්ට වන්නේමයයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තයි. මගේ ආදර ප්‍රේමන්තනේ ඇයගේ ශරීරය ගැන අද අපි කතා කරන්නේ. ඇයගේ ආත්මය ගැනයි කතා කරන්නේ. ඒ ශරීරය ගිවිසුම් කරඩුව අත තිබ්බ කෙනා මැරිච්ච කෙනා. ඒ ශරීරය ජේසුවම දරාගත්තේ ශරීරය අද කොහේ තියෙන්න ඕනේද? අපි දකිනවා අන්තෝනි මුනින්ද්‍රයාගේ දිව තාම තියෙනවා. ශුද්ධවන්තයන්ගේ නොදිරින කාර්ලෝ අවුරුදු 15ක වයස ඇති ශුද්ධවන්තයෙක්ගේ ශරීරය අදටත් තියෙනවා. බර්නඩ්ගේ ශරීරය තාම තියෙනවා. ශුද්ධවන්තයන්ගේ ඔබ පොතක් හම්බුනත් බලන්න කියවලා නොදිරන සිරුරු කියලා. ඒ ශරීර කුණු වෙන්නේ නැතුව තාම තියෙනවා. ජේසුම දරාගත් අම්මගේ ශරීරය කුණු වෙන්න ඕනේද මගේ ප්‍රමාන්තනේ? මම ආදර ප්‍රමාන්තනේ එහෙනම් ඒ ශරීර සිරුරු හම්බ වෙලා හොයාගත්තා නම් එදා තෝමස්තුමා ඉන්නදී සොහොන අරිද්දි ඒ ශරීරයේ කොටසක්වත් නැත්තේ ඇයි? අපි දකිනවා පුරාණ ගිවිසුමේ ඉනුක්ව ස්වර්ගයට එහෙම ඔසව ගන්නවා. අපි දකිනවා එලියාව ගිනි අස්ස කරත් එක්ක ඔසව ගන්නවා. අපි ඒගොල්ලෝ විශ්වාස කරනවා මෝසස්වත් ඔසව ගත්තා කියලා. දෙවනහසගේ කැමැත්ත ඉච්ඡත කරපු අම්මගේ ශරීරය පණුවකයිද මගේ ආදර ප්‍රමාන්තනේ? ඒ නිසා මේකේ අපිට ආයි තර්කයක් නැහැ. ඇය ස්වර්ගයේ රාජිනියයි. ඇය ස්වර්ගයේ රාජිනියයි. උන්වහන්සේ ඇය ස්වර්ගයේ රාජිනිය විදිහට ඉන්නේ. ඒ තැනදී ඒක තමයි ඇය තාමත් ලුර්දුව ඇවිල්ලා කතා කරන්නේ. හඬක් නෙමේ. ඇයව ලස්සන සුන්දර කාන්තාවක් විදිහට බර්නඩ් දකිනවා. පාතිමාවේ ඇයව දකිනවා ලස්සන සුන්දර කාන්තාවක් විදිහට. මහාදර බෙමන්තේ ඒ ශරීරයේ පණුව ගහලා නෙමෙයි. ස්වාමීන් වහන්සේ ඔසව ගත්තා. හැබැයි මේකෙන් ඔබට මට කියා දෙන ලස්සන දෙයක් තියෙනවා. ඔබට මට අයිති තැන එතනයි. ඇයගේ ජීවිතය ඇය පූර්ණ වශයෙන්ම ස්වාමීන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරද්දී උන්වහන්සේගේ වචනය මම ස්වාමීන් වහන්සේගේ දාසිය ඔබ කී වචන ලෙස මට සිදු වේවා කියද්දී තමුන්ගේ කැමැත්ත මරලා ඒ කැමැත්තට ජීවිතය දෙද්දී ජේසු එකයි කියන්නේ ඔබගේ මෑණියන්ද සහෝදරයන්ද ඇවිල්ලා කියද්දී ජේසු ගෝලයා දිහා බලලා කියනවා මගේ මෑණිය කවුද? මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන කෙනා. තේවම්මට වඩා මේ ලෝකේ ඒ කැමැත්තට හිස නමපු පූර්ණ වශයෙන් ඉස්ස කරපු වෙන කෙනෙක් නෑ මගේ ප්‍රමාන්තනේ. ඇය නිර්මලව පිළිසඳුණා, නිර්මලව ජීවත් වුණා. ඒ කියන්නේ යකාට කටවට දාන්න දුන්නේ නෑ. නව ඒව පුරාණ ඒවගේ ප්‍රශ්නය යකත් එක්ක දෙබස් කරද්දී එදා තහනම් ගහගාව මගේ ප්‍රේමවන්තයනි තහනම් ගහගාව යකත් එක්කයි සාතන් ලුසිෆර් කියලා කියන්නේ fallen angel වැටිච්ච ලුචේරේ කියන දේවදූතයා පවපේ හිටිය දේවදූතයා ඒව කතා කරන්නේ ලුචේරේ එක්ක ලුසිෆර් එක්ක දේවම කතා කරන්නේ ගාබ්‍රියෙල් එක්ක එදා තහනම් ගහගාව හිටිය ඒ අපේ මුල්ම අම්මා ඒව කුරුස ගහගාව ජේසු අම්මා හිටගෙන ඉන්නේ එදා විනාශයේ භෝජනය තහනම් ගෙඩි අරගෙන කන තැන මෙතන කුරුස ගහේ තියෙන ජේසුගේ ශරීරය ජීවනදායක භෝජනය බයාදර ප්‍රමාන්තයනේ ඇයයි දේවම්මා එකයි ස්වාමීන් වහන්සේගේ මව එලිසබෙත් කියන්නේ ශුද්ධාත්මයෙන් පූර්ණ වෙලා ස්වාමීන් වහන්සේගේ මව මාව වෙතට එන්න තරම් ශුද්ධාත්මයෙන් පූර්ණ වෙලා කියන්නේ වචනේ බලන්න අද පළවෙනි කියවීම අද සුවිශේෂය කතා කරලා කියනවා එලිසබෙත් මරියතුමගේ ආචාර බස් ඇසු කාල ඇගේ කුසියේ දරුවා ඉපිලෙන්නට වන එවිට එලිසබෙත් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව මහානිරි නුදම්මනේ ඔබ වනිතාවන් අතර අතිශයින් ආශිර්වාදයක් දී ඔබ කුසෝ දරු ඵලද ආශිර්වාදයක් දී මගේ ස්වාමින් වහන්සේගේ මෑණියන් ස්වාමීන් වහන්සේ කියන වචනයෙන් අඩොනායි ලෝඩ් සුදාත්මයන් කියන්නේ මේ දෙවියන් වහන්සේගේ අම්මා ස්වාමීන් වහන්සේගේ අම්මා මෑණියන් ඒකයි අපි කටපුරා කියන්නේ දේව අම්මේ කියලා ඒක මේ හිතාගත්ත දෙයක් නෙමෙයි බයිබලයේ කතා කරලා කියන්නේ දේව අම්මා කියලා මම ආදර ප්‍රමන්තනේ
ජේසු එකයි අපිට කුරුසේ පාමුල ජොම් 19:26 කියන්නේ. මෙන්න ඔබේ අම්මා. මෙන්න ඔබේ අම්මා. ජොම් 19:26 එකල ජේසුස් වහන්සේ මෑණියන්ට තමා ප්‍රේම කළ ශ්‍රාවකයා දැක ශ්‍රිය මෙන්න ඔබේ පුත්‍රයා කියා වදාළ මෑණියන්ට වදාළසේක. ප්‍රේම කළ ගෝලයාට බල්ලා කියනවා මෙන්න ඊළඟ වන්ති ගන්න. උන්වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට මෙන්න ඔබේ අම්මා මෑණියෝ. බයිබලයේ මගේ ප්‍රේමවන්තයනි ජුවම්තුමා කියලා නෑ. ප්‍රේම කළ ශ්‍රාවකයාට කියන්නේ මෙන්න ඔබේ අම්මා. ජේසු මෙන්න කියලා දෙන අම්මව ඔබට මට පිළිගන්න බැරි නම් මේක ශ්‍රාවකත්වයේ ගමනක් නෑ. ජේසුගේ ප්‍රේම කළ ගෝලයා වෙන්න ඕන නම්, ප්‍රේම කළ ශ්‍රාවකයා වෙන්න ඕන නම් ඒ අම්මව නිත්‍යතින්ම ඔබ මම අයිති කරගන්න ඕනේ. නිකන් අයිති කිය හරියන්නේ නෑ. ශපමාලයත් එක්ක අයත් එක්ක යාඥාවෙන් ගැඹුරින් සම්බන්ධ වෙන්න ඕනේ. මේ ආදර ප්‍රේමවන්තනි, ඇය ජීවත් වෙච්ච විදිහක් තියෙනවා. ඒ අද ජීවත් වෙච්ච විදිය බලන්න. අද සුවිශේෂී තියෙන ජීවත් වෙච්ච විදිය. වචනය බලන්න, සුවිශේෂී ආරම්භය බලන්න. මේ ආදර ප්‍රේමවන්තනි, එක දින ගණනකට පසු මොකද්ද පසු කියන්නේ? ගාබ්‍රියෙල් දේවදූතයා කතා කරලා කියනවා ඔබ වනිතා ඔබ දෙවනාසගේ පුතාව ඔබ දරා ගන්නවා. ජේසු අම්මා කැළඹෙනවා කොහොමද ඒක වෙන්නේ කියලා අහනවා. මම ස්වාමීන් වහන්සේගේ දාසිය ඔබ කී වචන ලෙස විතු වේවා. ඇය ගැප් ගන්නවා. ඒ ගැප් ගත්තයින් පස්සේ ජුසේතුමා මොනවා කරයිද? අතෑරියොත් ගල් ගහලා මරනවා. ගෙදර අය මොනවා හිතයිද? පරිසරය නාසරෙත් කියලා කියන්නේ මිනිස්සු 400ක් විතර හිටිය පුංචි ගමක්. මේ ගමේ මේ කතාව යන්නේ නැති මොනවා වෙයිද දන්නේ නැහැ. හැබැයි ඇයට කියද්දි එලිසබෙත් ගැප් බරගෙන කියලා කිලෝමීටර ගානක් දුර ප්‍රෙග්නන්ට් මවක් යන්න පුළුවන් දුරක් නෙමෙයි. ඒ දුර ඇය යනවා මගේ ප්‍රේමවන්තනි. ඇය යනවා ස්වාමින් වහන්සේගේ වචනය අයිති කරගෙන. ස්වාමින් වහන්සේගේ වචනය අයිති කරගෙන ඒ මරියතුම දින ගණනකට පසු මරියතුමිය නැගිට කඳුකරේ නුවරකට යුව ගොස් ඇය ජීවත් වෙච්ච විදිහ තමුන්ගේ පීඩාව අමතක කරලා අනිත් කෙනාගේ ජීවිතේ සංවේදී වෙච්ච ජීවිතයක්. මේ ආදර ප්‍රේමවන්තනි, ඇය යන්නේ ජේසු වර්ගන. ඇය යන්නේ ජේසු වර්ගන. ඒ ගෙදරට ඇතුළාම ශුද්ධාත්මයෙන් පිරීලා එලිසබෙත් මුස්පේන්තු වෙලා හිටියේ, ලැජ්ජ වෙලා හිටියේ. ශුද්ධාත්මයෙන් පිරීලා එලිසබෙත් ශුද්ධාත්මයෙන් මහා ප්‍රීතියකින් පිරීලා. එයා විතරක් නෙමෙයි ඊළඟ පරම්පරාව ශ්‍රාවක ජුවම්තුමාවත් පිරීලා අත්දැකීමකට යන්නේ. ඒකයි ජේසු මෙන්න ඔබේ අම්මා කියලා අම්මව දෙන්නේ. ඇය අපේ ගෙදරටත් එන්න ඕනේ. අපේ ගෙදර ඇය නැත්තම් කොහොමද ශුද්ධාත්මයන්ගේ පිරෙන්නේ? සේනාකුළුවේ ජේසු අම්මට බාර දීලා යන්නේ. සේනාකුළුවේ ගෝලියොත් එක්ක ඉන්නේ අම්මා ශුද්ධාත්මයන්ව එන තැන. මගේ ආදර ප්‍රේමයන් අති පඬිත චරිත අපි. ඒ අම්මා පැත්තක දාලා යන අපිට කෙලින්ම දෙවියන්වහන්සේට කතා කරන්න පුළුවන්. අම්මලා මොනවද? දේවයන්ි මොනවද කියලා මහගේ ප්‍රේමයන්ට අහක දාන උද්දච්ච පඬිත චරිත. අපිට ජේසු ගාවට යන්න පුළුවන් හරි. හැබැයි ජේසුම කියනවා පුතේ මෙන්න ඔබේ අම්මා කියලා. ඒතර ජේසුගේ වචනය බයිපාස් කරලා ඒක ලොප් කරලා ඔබට හදාගත්ත ධර්මයක්. 33000ක් සභාවන් අම්මා ප්‍රතික්ෂේප කරනවා. ඇය පැහැදිලිවම කතා කරලා කියනවා මරියාවන්ගේ උදාන ගියේදී බලන්න 50 වෙනි වගන්තිය එතුමන්ගේ දයාවසිය බැතිමුතුන් කෙරේ පරපුරට පැතිරේ. 48 මක්නිසාද එතුමානෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළසේක. හැම පරපුරක්ම කෑ ගහලා කියන්නේ හැම පරපුරක්ම හැමෝම කියන්නේ හැම පරපුරක්ම මෙතෙන් සිට භාග්‍යවන්තයයි මට කියනු ඇත. හැම පරපුරක්ම මේ 2023 තෙරනාද කියනක මේ සියවසේ දේව අම්මට භාග්‍යවන්තය කියන පරපුර කතෝලික සභාව විතරයි. වෙන කිසි සභාවක් කියන්නේ. වචනේ කතා කරලා කියන්නේ හැම පරපුරක්ම කියලා. ඒ ට්‍රැක් එකේ පැනලා ගිහිල්ලා තියෙන්නේ. ශුද්ධාත්මයන්ව ක්‍රියා කරනවා. හැබැයි මම ආදර ප්‍රේමවන්තනි අම්මව අයිති කරගන්නේ නැතුව ජර්නි එකක් නැහැ. මම චැලෙන්ජ් කරලා කියනවා. ඔබ හරි අත්දැකීම් තියෙයි ඔක්කොම හරි. හැබැයි ජේසුගේ වචන සරලයි. God is so difficult to understand because he is so simple. මම ආදර ප්‍රේමවන්තනි ඒ නිසා අම්මව සරලව අයිති කරගන්න. සරලව ලොකු දේවල් නෙමේ.
සරලව කියන්නේ කොන්ත කියන්නේ. මැරෙනකොටත් කොන්ත කියන්නේ. බැරි ගැනත් කොන්ත කියන්නේ. පාපේ වැටෙද්දිත් කොන්ත කියන්නේ. මේ කොන්ත කියන්නේ මේ කොන්තේ සරල අත්දැකීමක්. මරිය බැතිය කියන එකත් එක ජපමාලය මහා ප්‍රබල ආයුධයක් මගේ ප්‍රමාන්තනේ. කොන්තේ කියන කෙනෙක්ව කවදාවත් විනාශ වෙන්නේ නැහැ. කවමදාවත් විනාශ වෙන්නේ නැහැ. ඒක සාක්ෂි පිටින්ම ඔප්පු කරන්න පුළුවන්. ඒ නිසා ඒ තැනදී දේව අම්මව මෙන්න ඔබේ අම්මා කියලා ඔබට මට දෙනවා. ඇය ස්වාමීන් වහන්සේට ස්තුති කරන්නේ, ප්‍රශංසා කරන්නේ, මරියාවන්ගේ උදාන ගිය දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ. මගේ ආදර ප්‍රමාන්තනේ අතන ගිනි ගොඩක් පත්තු වෙච්ච තැනක ශද්‍රක් මේෂක අබේද්නෙගෝ ගිනි මැද පසසනවා වගේ. ගෙදර ගියාම ගල් ගහයිද දන්නේ නැහැ. මාස 3කට පස්සේ මොකක් වෙයිද? හැබැයි ස්වාමීන් වහන්සේ මට මහත් දේ කරලා තියෙන්නේ. ඒක කරන්නේ කොහොමද? වචනේ අයිති කරගෙන. සිමියොන් කියන්නේ මොකක්ද? ඔබගේ හදවත කඩුවකින් වගේ සිදුරු වෙනවා. ජේසුව අයිති කරගත්තයින් පස්සේ අපි ඉරිදා කතා කරේ දියම්මේ අත්දැකීම. මම ලෝකේ ගිනිලන්න ආවා. ජුසේතුමා මරියතුමී සුන්දරව විවාහයක් සැලසුම් කරන තැන දෙවියන්වහන්සේගේ වචනේ ආවේ හෙන ගෙඩියක් වගේ නන්නත්තර වුණා. ජුසේව අනාථ වුණා. මරියම විසි වුණා. හැබැයි එතන ඒ හැම දෙයක් අස්සෙම ස්වාමීන් වහන්සේගේ නාමයෙන් දුන්නා උපරන්දුව ඉෂ්ට වෙනවාමයි විශ්වාස කරා. ජේසුගේ මැරිලා මලකඳ උකුලේ තියද්දි මගේ ප්‍රමාන්තනේ පියට ආව දේව අම්මා දකින්නේ ස්වර්ගය. කුණ දිහා නෙමෙයි, මැරිච්ච තැන දිහා නෙමෙයි බලන්නේ, වචනේ අයිති කරගන්නේ. මම ආදර ප්‍රමාන්තනේ අපේ ජීවිතේ මේ අම්මව ඕනේ. ඒ අම්මා ඔබව අරගෙන ළඟට අරගෙන ඔඩොක්කුවේ තියාගෙන තුරුළු කරගෙන ඒ ගමන කියා දෙනවා මගේ ප්‍රමාන්තනේ. එනිසා මම ඔබට දෙන්න තියෙන වචනේම වටිනාම තැන එතනයි. ජේසුත් එක්ක ගමන යන්න ඒ අම්මව අයිති කරගන්න. මගේ ජීවිතේ ඒ අම්මා මගේ අම්මා එතනයි මම අයිති කරගෙන ඉන්නේ. එනිසා ඔබට ඒ අම්මව බාරයි. මෙන්න ඔබේ අම්මා කියලා දෙනවා. ඒ අම්මා ආත්ම ශරීර පිටින් ස්වර්ගයට ගිහිල්ලා නිකන් ඉන්නේ නැහැ. ඔබ වෙනුවෙන් මැදිහත් වෙනවා. පාතිමාවේ මජගෝරියේ ලූර්දුවේ කියන්නේ පව්කාරම දැස කන්න ලව් කරනවා, යාඥා කරනවා. අදටත් ඒ අම්මවත් එක්ක ඉන්නවා. එනිසා ඔබට මට ඒ ගමන බලාපොරොත්තුවක් මේ ලෝකයේ හරියට ජීවත් වෙලා දිනාගන්න ස්වර්ගයක් තියෙනවා කියන එක ඇගේ ආත්ම ශරීරයෙන් ස්වර්ගයට ගිය අත්දැකීම ඔබට මට සාක්ෂියක්. එනිසා මේ ලෝකේ කන්න තියෙන කට්ට කමු, අරගලය හරහා යමු, අම්මව අයිති කරගමු. ස්වර්ගාරෝපණ මංගල දවසේ අපිටත් ස්වර්ගයේ උරුම නිසා ඒ අම්මගේ උදව්වත් එක්ක ඒ මැදිහත් යාඥාවත් එක්ක අම්මගේ සල්ලුවේ එල්ලිලා ජේසුගේ කැමැත්ත කරන්න බලය ශක්තිය එල්ලමු. මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වද කරන්න කියලා අම්මා ඒ සේවකයන්ට කානානුවර කිව්වා වගේ අම්මගේ හඬ අරගෙන ජේසු කියන ඕන දෙයක් කරමු. අපිටත් ඒ ස්වර්ගයේ දොර ඇරලා තියෙන බව මතක තියාගන්න. ඒ අම්මගේ මැදිහත් යාඥාවත් එක්ක අයිති කරගමු. ආමෙන්.